right හරි එතකොට ළමයි අද අපි සාකච්ඡා කරන ප්‍රශ්න පත්‍රය පළාත් ප්‍රශ්න පත්‍රය right තොර පුතේ මේ ප්‍රශ්න පත්‍රය කලින් මම group එකට දැම්මා register group එකට අනිත් ළමයින්ට අවශ්‍ය නම් කියන පන්ති පස්සෙම paper එක දෙන්න හරි එතකොට 2021 සාමාන්‍ය පෙළ කණ්ඩායම නම් තව මාස 5කින් තමන්ගේ ජීවිතේ ප්‍රධාන කඩයිමක් කරන ප්‍රධාන කඩයිම් දෙකෙන් එක කඩයිමක් වෙන සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්න සූදානම් වෙලා ඉන්නවා. හරි. එතකොට තමන්ගේ මහන්සිය තමන් දක්වපු කැපවීම print out එක එතකොට හොඳයි. හරි. තමන් මේ කාල සීමාවේ තමන් ගත්ත දරපු කැපවීම මහන්සිය මේ සියල්ලේම ප්‍රතිඵල අපිට 2021 කණ්ඩායම නම් තව මාස 5කින් ඔයාලට දැනගන්න හැකියාව ලැබෙනවා. තේරුණාද? ඒ නිසා ළමයි ලෝකේ තියෙන කිසිම දෙයක් අපිට ලේසියෙන් පහසුවෙන් ළඟා කරගන්න බෑ. අපි කෙතරම් මහන්සි වෙලා කැප වෙලා හරි තමන්ගේ ටාගට් එකට තියෙන වටේ තියෙන සියලුම පසුබිම තාම පැහැදිලිව සකස් කරගත්තොත් පමණයි තමන්ගේ අරමුණට යෑමේ හැකියාව තියෙන්නේ. කිසිම දෙයක් පුතේ ලෝකයේ තියෙන කිසිම දෙයක් අපිට හරි ලෝකයේ තියෙන කිසිම දෙයක් හොඳට මතක තියාගන්න ලෝකයේ තියෙන කිසිම දෙයක් අපිට නිකන් ලැබෙන්නේ නැහැ. නිකන් ලැබෙන්නේ නැහැ. පහසුවෙන් ලේසියෙන් ගන්න දෙයක් නැහැ. අපේ යම්කිසි ලෝකයෙන් ගන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් අපි මහන්සි විය යුතුයි. පැහැදිලිද? ළමයි දක්ෂතාවයේ තියෙන දරුවෝ ඉන්න පුළුවන්. පන්තියේ පළවෙනිය වෙන්න පුළුවන්. right පන්තියේ පළවෙනිය වෙන්න පුළුවන්. හරි. දක්ෂතාවයට වඩා ළමයි මම අගය කරන එක දෙයක් තියෙනවා. ඒක තමයි කැපවීම. දක්ෂතාවයට වඩා දෙයක් තියෙනවා නම් ඒ වෙන මොනවත් නෙවෙයි ළමයි කැපවීම. ජීවිතේ ළමයි විවිධ හැලැප්පි වෙන්න පුළුවන්. ජීවිතේන හැම ප්‍රශ්නයක් මැද්දෙම ළමයි තව ඉදිරියට යද්දී දියුණුව කියන කාරණය සාර්ථකත්වය කියන කාරණය වෙනුවෙන් කැපවෙච්ච මිනිස්සු පුතේ හැමදාම මොකද උනේ ඉහළට ගියා. ඒක ළමයි දක්ෂතාවය අදාළ වුණාද? දක්ෂතාවය අදාළ උනේ නැහැ. Tamanට කැපවීම කියන දේ තිබ්බා. අන්න ඒ නිසා ළමයි වාගේ ජීවිතේ පැහැදිලි ලක්ෂයක් තියාගන්න. පැහැදිලි ටාගට් එකක් තියාගන්න. විශේෂයෙන් පුතේ ජීවිතේට නිසි අරමුණක් තියාගන්න. හැම වෙලේම පුතේ නිරන්තරයෙන්ම මොකද කරන්න ඕනේ? Tamanට තියෙන අරමුණට, Tamanගේ තියෙන අරමුණ, ඔයාලට තියෙන අරමුණ ගැන පුතේ හිතන්න ඕනේ. ක්‍රියාත්මක වෙන්න ඕනේ. ළමයි අරමුණ සාර්ථක වෙන මාර්ගය නිර්මාණය වෙනවා තමන්ගේ අරමුණට කැපවීම මත. තේරුණා? ඒ වගේමයි ළමයි කිසිම කෙනෙක් ඔබට පුතේ හැකියයි නොසිතූ කෙනෙක් වෙන්න ඕනේ. ඒකට ළඟා වෙනවා නම් පුතේ තමන්ට අවශ්‍ය වටපිටාව මොකද මම ඉස්සෙල්ලත් කිව්වා අපි निराකරණය කරගෙන සකස් කරගන්න. ඔයා තියෙන කුඩා පියවර පුතේ ඔයා තියෙන කුඩා පියවරක් තුල තියෙන වැදගත්කම කිසිම විටක අව탁සේරු කරගන්න එපා. ඇත්තම නම් ඔයා ශක්තිමත් වෙන්න ඕන. ඕන බිඳ වැටීමක් වෙන්න පුළුවන්. හරි. ඕන ප්‍රතික්ෂේප වීමක් වෙන්න පුළුවන්. ඕන පුළුවන්. හරි. ඔයා දුර්වලෙක් කියලා හිතන්න බෑ පුතේ. බිඳ වැටීමක් වුණත් ප්‍රතික්ෂේප වීමක් වුණත් පරාජය වුණත් ඔයා පුතේ දුර්වලෙක් නෙවෙයි. ඒ හරහා ළමයි පන්නරයක් ගන්න තමන් ශක්තිමත් පුද්ගලයෙක් බවට. ජීවිතේ ළමයි සමහර දේවල් ඔයාට දරා ගන්න අමාරුයි. එහෙම අවස්ථාවලදී පුතේ ඔයා හිත ශක්තිමත් කරගන්න. ඔයාට පුළුවන් ළමයි. ඔයාට පුළුවන්. ඔයාට ආරම්භයේ හොඳින් සූදානම් වෙන්න පුළුවන්. ඒක සියල්ල සාර්ථකව සිද්ධ වෙනවා. එහෙනම් ළමයි 2021 වල කණ්ඩායම නම් right තමාස 5යි පුතේ තියෙන්නේ මේ කාල සීමාවේ තමන් තව උපරිම මහන්සි වෙන්න තමන්ගේ ජීවිතයේ පළවෙනි කඩයිමක් වන තමන්ගේ ජීවිතයේ මූලික අත්විවරම වෙන ෆවුන්ඩේෂන් එක වෙන මේ සාමාන්‍ය පෙළ විභාගය ගොඩ දාගන්න. right තේරුණාද? right එහෙනම් අපි කෙලින්ම අද සාකච්ඡා කරන ප්‍රශ්න පත්‍රයට අපි යමු. ප්‍රශ්න පත්‍ර අපි යමු. right මේ ප්‍රශ්න පත්‍ර තමයි පළවෙනි ප්‍රශ්නේ අපිට කියනවා. පූර්ණ සෞඛ්‍ය යන අර්ථ දැක්වීම සඳහා සිසු ප්‍රදර්ශනයකට එක් කර තිබූ සටහනක් පහත දැක්වේ. කාර්යක්ෂම සහ ඵලදායීව දෛනික ක්‍රියාකාරකම් කිරීමේ හැකියාව
right ඊට පස්සේ තමයි අපිට තියෙනවා පූර්ණ සෞඛ්‍ය කියලා දාලා එක හිස් කොටුවක් තියෙනවා මේ පැත්ත පුත අපිට පෙන්නනවා මේ පැත්ත අපිට පෙන්නනවා ජීවත් වීමේදී සිදුවන විවිධාකාර වූ අත්දැකීමට නම්‍යශීලීව කියන්නේ පුතේ ජීවිතේන්න පුළුවන් විවිධාකාර අත්දැකීම් වලට එක්ස්පීරියන්සස් වලට මොනවාද නම්‍යශීලීව මුහුණ දෙනවා හරි නම්‍යශීලීව මුහුණ දෙනවා ධෛර්යමත්ව මුහුණ දෙනවා අරමුණකින් යුතුව මුහුණ දෙනවා අන්න පුර්ණ සෞඛ්‍යයක පැතිකඩක් පුතේ අපිට හිස්තන දීලා කියනවා ළමයි හිස් කොටුව අපිට කියලා දෙනවා මෙම සටහනේ හිස් කොටුව සඳහා වඩා ගැළපෙන වගන්තිය කුමක්ද ලියන්න වගන්තිය කුමක්ද තෝරන්න අයවල ළමයි වගන්තිය හතරක් තියෙනවා දිනපතා ව්‍යායාමයේ නිරත වීම පෝෂ්‍යදායී ආහාර පරිභෝජනය හා රෝග වලින් වැළකී සිටීම right දැන් පුතේ පූර්ණ සෞඛ්‍ය කියද්දී ඔයාට මතක් වෙන්න ඕනේ පුතේ 2021 කණ්ඩායම නම් ළමයි මතක් වෙන්නේ නැති කවුරුම හරි ඉන්නවා නම් පුතේ පාඩම් කරලා නැහැ. හරි. තේරුණාද පූර්ණ සෞඛ්‍යයේදී පුතේ මතක් වෙන්න ඕනේ යාට කායික, මානසික, සමාජීය, ආධ්‍යාත්මික කියන මේ ශේෂ්ත්‍ර හතරේම තියෙන පුතේ සංවර්ධනික දාමය තමයි සරලව අපි කියන්නේ පූර්ණ සෞඛ්‍ය කියලා. මේ සෑම පැතිකඩයක්ම කායික පැත්ත, මානසික පැත්ත, සමාජීය පැත්ත, ආධ්‍යාත්මික පැත්ත මේ සෑම පැතිකඩයක්ම පුතේ සංවර්ධනය වෙලා තියෙනවා පුතේ යහපත් නම් පුතේ ඔබ තුල අනිවාර්යෙන් ළමයි අනිවාර්යෙන් ඔහුට හෝ ඇයට පුතේ මොකද තියෙන්නේ පූර්ණ සෞඛ්‍යයක් තියෙනවා. තේරුණාද? පූර්ණ සෞඛ්‍යයක් තියෙනවා. right. එහෙනම් පුතේ අපි ප්‍රශ්නේ බලමු. අපි ළමයි වගන්ති හතරට යම් බලන්න. දිනපතා ව්‍යායාමයේ නිරත වීම පෝෂ්‍යදායී ආහාර පරිභෝජනය හා රෝග වලින් වැළකී සිටීම අංක 2 ළමයි අඩු වෙහෙසකින් වැඩි වේලාවක් තුල ඕනෑම කාර්යයක් කිරීමේ හැකියාව අංක 3 පුතේ ධනාත්මක අන්තර් පුද්ගල සම්බන්ධතා වර්ධනය හා සමාජ සම්බන්ධතා පවත්වාගෙන යාම අංක 4 ළමයි නායකත්වයට ගරු කරමින් ප්‍රජාව තුල සාමූහිකව සහයෝගයෙන් කටයුතු කිරීම පූර්ණ සෞඛ්‍ය කියන එක අර්ථ දක්වන්නේ පුතේ සිසු ප්‍රදර්ශන එක් කරදීම සටහනක් මේක ළමයි. එක පැත්තෙන් බෙහෙම අපිට කාර්යක්ෂම ඵලදායීව දෛනික ක්‍රියාකාරකම් කිරීමේ හැකියාව පූර්ණ සෞඛ්‍ය කියලා දාලා කරලා තියෙනවා. ජීවත් වීමේදී මුහුණ දෙන්න සිද්ධ වෙන විවිධාකාර වූ අත්දැකීම් වලට නම්‍යශීලීව ධෛර්යමත්ව අරමුණකින් නිවැරදි අරමුණකින් යුක්ත මුහුණ දෙනවා කියලා මේ පැත්තේ අපිට දක්වලා තියෙනවා. එහෙනම් පුතේ මේ පැත්තට එන්න ඕනේ මොකද්ද? අපිට ගන්න පුළුවන් පුතේ වගන්තිය හතරෙන් වඩාත්ම ගැළපෙන විදියට මොකද පුතේ ගන්න පුළුවන්? මොකද්ද ගැළපෙන වගන්තිය? ධනාත්මක අන්තර් පුද්ගල සම්බන්ධතා වර්ධනය සහ සමාජ සම්බන්ධතා පවත්වාගෙන යාම. right. එහෙනම් පුතේ හිතන ගන්න පුළුවන් අපිට තුන්වෙනි වගන්තිය. ධනාත්මක අවස්ථා, ධනාත්මක අන්තර් පුද්ගල සම්බන්ධතා වර්ධනය හා සමාජ සම්බන්ධතා පවත්වාගෙන යාම. පැහැදිලිද? right. ඊට දෙවෙනි ප්‍රශ්නය යනවා. දර්ශන කායික යෝග්‍යතාවය වැඩි දියුණු කර ගැනීම සඳහා ව්‍යායාම වල නිරත වේ. ජනිත් කියන අපතේ. සදාකල් දුම්වැටි සහ මත්තුතර භාවිතයෙන් වැළකෙමි. ප්‍රදීප් කියනවා ළමයි මම මීටර 200 තත්පර 22කින් දෙවීම සඳහා මාස 4ක කාලයක් තුල පුහුණු වෙමි. මේ ළමුන් තුන් දෙනාගේ ප්‍රකාශයන්. මේ ප්‍රකාශ පුතේ එකිනෙකට මොකද වෙන්නේ? වෙනස්ද නැද්ද? වෙනස්. මේ ප්‍රකාශයන් එකිනෙකට වෙනස්. හරි. ළමයි පළවෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා මෙම සිසුන් අතර යහපැවැත්ම සහ ජීව ගුණය පවත්වා ගැනීමට අදාළ කෙටි කාලීන ඉලක්ක පිහිටුවාගෙන ඇත්තේ. හරි. ළමයි මේ සිසුන් අතරින් දැන් දර්ශන කියන මම කායික යෝග්‍යතාව වැඩි දියුණු කර ගැනීමට හරි ව්‍යායාම නිරත වෙනවා. ජනිත් කියනවා මම සදාකාල දුම්වැටි සහ මත්තුතර භාවිතයෙන් වැළකෙනවා. ප්‍රදීප් කියනවා මම මීටර 200 තත්පර 22කින් දිවස මාස 4ක කාලයක් තුළ පුහුණු වෙමි. මෙම සිසුන් අතර ප්‍රති යහපැවැත්ම සහ ජීව ගුණය පවත්වා ගැනීමට දාලා කෙටි කාලීන ඉලක්ක පිහිටුවාගෙන තියෙන්නේ. කෙටි කාලීන ඉලක්ක ළමයි පිහිටුවාගෙන තියෙන්නේ කවුද කියලා. කෙටි කාලීන ඉලක්ක පිහිටුවාගෙන තියෙන්නේ කවුද කියලා අහන්න. කවුද පුතේ කෙටි කාලීන ඉලක්ක පිහිටගෙන තියෙන්නේ? ප්‍රදීප්. ඒ පුතේ මේටර 200 තත්පර 22කින් දුවන්න. අන්න පුතේ ඔය කෙටි කාලීන සෙල්ලස්මක් හදාගත්තා. කෙටි ඉලක්කයක් හදාගත්තා. මාස 4ක කාලයක් තුල පුහුණු වෙනවා කියන කාරණා. right පැහැදිලි? right. අංක 3 පුතේ යහපැවැත්ම සහ ජීව ගුණයට අදාළව දිගු කාලීන ඉලක්ක අන්න ළමයි ඉස්සලා කෙටි කාලීන ඉලක්කයක් කරයට දෙන්නේ. හරිද? ප්‍රදීප්. හැබැයි පුතේ
යහ පැවැත්මයි ජීව ගුණයයි ඉලක්ක කරගෙන අදාළ කරගෙන කලපගෙන දිගුකාලීන ඉලක්ක පිළිටවාගෙන තියෙන සිසුන් වන්නේ කියලා අහනවා. right දිගුකාලීන ඉලක්ක පිළිටිරපතේ කවුද එතකදී දිගුකාලීන ඉලක්ක තියෙන්නේ කාටද? එකක් තමයි ළමයි දිගුකාලීන ඉලක්කයක් තමයි පුතේ මම සදාකාල දුම්මැටි මත් අතර පාවිතයෙන් වැළකෙනවා. අන්න ළමයි දිගුකාලීන ඉලක්කයක්. දිගුකාලීන ඉලක්කයක්ද නැද්ද ළමයි? දිගුකාලීන ඉලක්කයක්. හරි. දිගුකාලීන ඉලක්කයක්. ඒ වගේම දර්ශන කියන පුතේ මම කායික යෝග්‍යතාව වැඩි දියුණු කර ගැනීම සඳහා ව්‍යායාම වල නිරත වෙනවා. අන්න පුතේ දිගුකාලීන ඉලක්කයක්. අන්න ළමයින් අපිට පිළිතුරු ගන්න පුළුවන් ජනිත් සහ දර්ශන. ජනිත් සහ දර්ශන තුනට අංක 2. right. හතරවෙනි ප්‍රශ්නය අපුත්. හරි. හතරවෙනි ප්‍රශ්නට යන්න. right. අවබෝධයෙන් අහගන්න. පහත සඳහන් ප්‍රකාශ අතරින් right පහත සඳහන් ප්‍රකාශ අතරින් ආහාර සහ පෝෂණය පිළිබඳ දුර්මත තෝරන්න. දුර්මත කියන්නේ ළමයි වැරදි මත. හරි නිවැරදි මතයන් නෙවෙයි. හරි පහත සඳහන් ප්‍රකාශ අතරින් ආහාර සහ පෝෂණය පිළිබඳ දුර්මත තෝරන්න කියනවා. ඒ කියන ළමයි වියලි කිරි පිටි සම්පූර්ණ ආහාරයක් ලෝ B කියන අපේ ස්වභාවික ආහාර පෝෂණ ගුණයෙන් ඉහළය. C කියන ළමයි වඩා මිලාදික ආහාර වල වැඩි පෝෂණයක් පවතී. D කියන අපේ කේන්ද්‍ර සහිත ආහාර ගැනීමෙන් මලබද්ධය අඩු කරගත හැකිය. හරි අපෙන් අහන්නේ ළමයි ප්‍රශ්නය ආහාර සහ පෝෂණය පිළිබඳ දුර්මත ළමයි. ආහාර සහ පෝෂණය පිළිබඳ දුර්මත. right එතන B ගත්තොත් ස්වභාවික ආහාර පෝෂණ ගුණයෙන් ඉහළයි. හරි ස්වභාවික ආහාර පෝෂණ ගුණයෙන් ඉහළයි. ඉහළයිද නැත්නම් නිවැරදි ප්‍රකාශයක්. නිවැරදි මතයක් ඒ. වඩා මිලාදික ආහාර ළමයි වැඩි පෝෂණයක් තියනවද? ඔව් සාමාන්‍යයෙන් ගත්තම ඒක නිවැරදි ප්‍රකාශයක්. right. તો දැන් ප්‍රශ්නය අහන්න පුතේ අපෙන් ආහාර සහ පෝෂණය පිළිබඳ දුර්මත තෝරන්න කියන්නේ. හරි. දැන් දුර්මතයක් ළමයි ගන්න පුළුවන් මොකද්ද? වියලි කිරිපිටි සම්පූර්ණ ආහාරයක්. අනපොතේ දුර්මතයක්. වඩා මිලාදික ආහාර වැඩි පෝෂණයක් පවතින අනපොතේ දුර්මතයක්. හැබැයි ළමයි අපි දන්නවා කෙනසයිත ආහාරයෙන් මලබද්ධ අඩු කර ගන්න පුළුවන්. නේද? අනපොතේ එක නිවැරදි මතයක්. සහ ස්වභාවික ආහාර ළමයි පෝෂණ ගුණයෙන් ඉහළයි. අනපොතේ සරල අපි දුර්මත දෙයක් ගන්නවා. වියලි කිරිපිටි සම්පූර්ණ ආහාරයක සහ වඩා මිලාදික ආහාරවල වැඩි පෝෂණයක් පවතී කියන කාරණා දෙක. A හා C. හතරට A හා C. ඒකට අංග 4 පුතේ. හරි. 5. ආහාර සකස් කිරීමේදී හෝ පරිභෝජනයේදී එම ආහාර මගින් හානියක් නැතහොත් අන්තරාවක් සිදු නොවන බවට තහවුරු කර ගැනීම. ආහාර බල ගැනීම ආහාර පරිරක්ෂණය. දැන් ආහාර පරිරක්ෂණය කරනකොට මම දන්නවා අවිද්‍යාවේදී අපි සාකච්ඡා කරනවානේ. ආහාර සුරක්ෂිතතාවය ආහාර පරිභෝජන. හරි. නලම මේ ආහාර සකස් කරද්දී පරිභෝජනයේදී ඒ ආහාර මගින් පුතේ හානියක් නැත්තම් මොකද්ද ළමයි? නැත්තම් මොකද්ද හානියක් නැත්තම් ආන්තරාවක් ගැන අනතුරක් සිදු නොවන බවට තහවුරු කර ගැනීම ළමයි අපි හඳුන්වනවා පුතේ මොකක් කියලාද? ආහාර සුරක්ෂිතතාවය. right. 6 වෙනි ප්‍රශ්නය. 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන කාවින්ද උසින් සහ බරින් වැඩි වී ඇත. මස්පිඩුද වැඩි වී ඇත. ස්වරාලයේ ඉදිරියට නෙරා ඇත. කටහඬද ගොරෝසු වී ඇත. ඔහු සමාජය තුල පොදු කාර්යයන් වල නිරත වෙනවලු. කාවින්ද තුල දක්නු ලැබෙන ඉහත ලක්ෂණ අනුව ඔහු පසුවන ජීවන අවධිය වන්නේ කියලා අපිට කියනවා. හරි. ඔහු පසුවන ජීවන අවධිය. හරි සරල ළමයි. කාවින්ද උසින් බරින් වැඩි, මස්පිඩු වැඩි වෙලා තියෙනවා. ස්වරාලයේ ඉදිරියට නෙරාකින් තියෙනවා. හඬ ගොරෝසු වෙලා තියෙනවා. පොදු කාර්යයන් නිරත වෙනවා. අන්න අපිට දන්නවා ඔහු ඉන්න මොන අවධියේද? යෞන් අවධියේ. පැහැදිලි? 7 වෙනි ප්‍රශ්නය. පහත සඳහන් right බලන්න ළමයි පහත සඳහන් තොරතුරු ඇසුරෙන් 7 සහ 8 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා අපිට කියනවා. හරි. විශාකා විටමින් B උණතාවයෙන් පෙළෙනවලු. දේවින්ද යකඩ උණතාවයෙන් පෙළෙනවලු. මාලා විටමින් A උණතාවයෙන් පෙළෙනවලු. රෙස්කිත් අයඩින් උණතාවයෙන් පෙළෙනවා කියලා අපිට කියනවා.
ඉහත තොරතුරු වලට අනුව දේවින්ද ගොදුරු වී ඇති රෝගී තත්ත්වය වන්නේ දේවින්ද ගොදුරුලා තියෙන රෝගී තත්ත්වය වන්නේ නිරක්තිය මුඛකොන් වනවීම කලගණ්ඩයේ රාත්‍රී අන්ධතාවය. හරි ප්‍රශ්නය අවබෝධ කරගමු අපි ඉස්සල්ලා. හරි ප්‍රශ්නය අවබෝධ කරගමු ඉස්සල්ලා. පහත් සඳහන් තොරතුරු අතුරෙන් හරි 7 සහ 8 ප්‍රශ්න පොතේ පිළිතුරු සපයන තියෙන අපිට. දැන් 7 වෙනි ප්‍රශ්න පොතේ අපිට ළමයි 4 දෙනෙක් ඉන්නවා. කවුද ඉන්නේ ළමයි? විශාඛා දේවින්ද මාලා රිස්කි. හරි. තුලම එතනදී විශාඛා කියන විටමින් B ඌනතාවයෙන් පෙළෙනලු දේවින්ද යකඩ ඌනතාවයෙන් පෙළෙනලු පුතේ මාලා විටමින් A ඌනතාවයෙන් පෙළෙනලු රිස්කි යකඩින් අයඩින් ඌනතාවයෙන් පෙළෙනවා කියලා කියනවා. හරි. අයඩින් ඌනතාවයෙන් පෙළෙනවා කියලා කියනවා. ඉහත තොරතුරු වලට අනුව දේවින්ද ගොදුරලා තියෙන රෝගී තත්ත්වය. අනපති යකඩ ඌනතාවයේ තියෙනවා නම් ළමයි අපි කියන මොකක් කියලාද? නිරක්තිය. නිරක්තිය. රයිට් නිරක්තිය අපි කියනවා. හරි. 8 රතු කෙකුළු බත් සමග කතුරු මුරුංගා කොළ මැල්ලුමක් ආහාරයට ගැනීම වඩාත් සුදුසු වන්නේ රෙස්කිත් මාලාට විශාකාට දේවින්දට. තේරුණාද? රයිට් ප්‍රශ්න අපි ආයෙත් කියමු ළමයි බලන්න. රතු කෙකුළු බත් සමග කතුරු මුරුංගා කොළ මැල්ලුමක් ආහාරයට ගැනීම වඩාත් සුදුසු වන්නේ පුතේ රිස්කිත් මාලාට විශාකාට දේවින්දට කියලා කියනවා. කර ළමයි වැඩි වශයෙන් වැදගත් වෙන්නේ විශාකාට. සාමාන්‍ය ළමයි රතු ඇකුළු කතුරු මුරුංගා කොළ මැල්ලුම් වර්ග වැඩි වශයෙන් ආහාරය නැති විටමින් B උණතාවය විටමින් B ශරීරය තුළ වර්ධනය කර ගන්න පුළුවන්. අන්න එහෙනම් පුතේ අපි ගන්නවා වඩාත් සුදුසු වන්නේ විශාකාට. 8ට අංක 3. හරි. විශාකාට 9 පෝෂණ ගුණයෙන් ඉහළ ආහාරයක් මුං කිරිබත් සුසේජස් බිත්තර බනිස්. හරි. පෝෂණ ගුණයෙන් ඉහළ ආහාරයක් ළමයි. මුං කිරිබත් සොසේජස් බිත්තර බනිස් මොන ළමයි? මුං කිරිබත්. හරි. 10 එළවලු සලාදයක් සකස් කිරීමේදී එහෙට දෙයි හැඹුල් එක් කිරීම තුළින් ලැබෙන පෝෂණීය වටිනාකම වන්නේ සලාදේ රස වැඩි වෙනවලු එළවලු වල ඇති යකඩ අවශෝෂණය පහසු වෙනවලු එළවලු වල ඇති යකඩ හානිය අවම වෙනවලු ශුද්ධජීවී ක්‍රියාකාරීත්වය නැති කරනවා කියලා කියනවා. හරි. එළවලු සලාදයක් සකස් කරද්දී පුතේ හරි. එළවලු සලාදයක් සකස් කරද්දී තමයි ඒකට දෙහි ඇඹුල් එක් කිරීම තුලින් ලැබෙන පෝෂණීය වටිනාකම මොකක්ද කියලා අහනවා. හරි. උත්තර 4 තමයි සලාදේ රසය වැඩි වෙනවා කියලා. අපිට එළවලු වල තියෙන යකඩ අවශෝෂණය පහසු වෙනවා. එළවලු වල ඇති යකඩ හානිය අවම වෙනවා. ශුද්ධජීවී ක්‍රියාකාරීත්වය නැති කරනවා. මොකද පුතේ කාරණේ? ළමයි එළවලු සලාදය සකස් කරගද්දී දෙහි ඇඹුල් එක් කරන්නේ ප්‍රධාන පරමාර්ථය මොකක්ද? පෝෂණීය වටිනාකම මොකක්ද? එළවලු වල තියෙන යකඩ අවශෝෂණය යකඩ ශරීරයට උරා ගැනීමේ හැකියාව පහසු කරනවා. රයිට්. එහෙනම් එළවලු වල ඇති ඒ යකඩ අවශෝෂණය පහසු වීම. හරි. එළවලු වල ඇති යකඩ අවශෝෂණය පහසු වීම. හරි. එළවලු වල ඇති යකඩ අවශෝෂණය පහසු වීම. හරි. 11 වෙනි ප්‍රශ්න තමයි අපි යනවා ඊට පස්සේ. 11. පහත දැක්වෙන ආහාර පිරමීඩය තුල බත්පාන් වැනි කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර ඇතුළත් වේ යුතු මට්ටම දැක්වෙන අංකය හෝ අංක වන්නේ 1 2 3 4 සහ 5 6. right. පහත දැක්වෙන පිරමීඩය තුල බත්පාන් වැනි කාබෝහයිඩ්‍රේට් සහිත ආහාර අඩංගු වෙන පුතේ මට්ටම වෙන්නේ ළමයි. මොකද්ද මට්ටම ළමයි? මොකද්ද මට්ටම? පත්පාන් වැනි කාබෝහයිඩ්‍රේට් වැඩි වශයෙන් අඩංගු ආහාර අන්තර්ගත වෙන්න ඕන මට්ටම මොකද්ද? මොකද්ද ළමයි මට්ටම? 1 මේ මට්ටම නේද? යනවා 12 වෙනි ප්‍රශ්නෙට. පොතේම වැක්සිනේෂන් කියන කාරණය මොකක්ද වෙලා තියෙන්නේ? ගොඩක් වැදගත්. ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා වැක්සිනේෂන් කියන කාරණය. එන්නත් කරණය. හරි.
මේ ප්‍රශ්නෙන් අහන්නේ ළමයි අපි. මේ ප්‍රශ්නෙන් අහන්නේ ළමයි දරුවෙකු ඉපදී පැය 24ක් ගත වීමට පෙර ලබා දිය යුතු එන්නත. BCG එන්නත, රුබෙල්ලා, සරම්ප, පෝලියෝ. මොකද ළමයි දෙන්න ඕන එන්නත? මොකද ළමයි දෙන්න ඕන එන්නත? BCG එන්නත. හරි. BCG වැක්සීන් එක. හරි. 13. නිශ්චලතාවයේ පවතින වස්තුවක් චලනය කිරීමට හෝ චලනය වෙන වස්තුවක චලිත ස්වභාවය වෙනස් කිරීමට හේතු වන බලපෑම හඳුන්වනු ලබන්නේ සම්පූර්ණයෙන්ම ළමයි විද්‍යාව. නිශ්චලතාවයේ පවතින වස්තුවක් පුතේ චලනය කරනවා. නිශ්චලතාවයේ පවතින වස්තුවක් චලනය කරනවලු. චලනය වෙන වස්තුවක පුතේ චලිත ස්වභාවය වෙනස් කිරීමට හේතු වෙන බලපෑම ළමයි අපි හඳුන්වනවා මොකක් කියලා ළමයි? බලයද, සමබරතාවයද, ගම්ම්‍යතාවයද, අවස්ථිතියද. මොකද ළමයි බලපෑම කියන බලන්න. Oh, right. එහෙනම් ළමයි නිශ්චලතාවයේ පවතින අවස්ථාව පුතේ චලනය කරන්නයි චලන වෙන අවස්ථාව චලිත ස්වභාව වෙනස් කරන්න අපි ඒ යොදන බලයට කියනවා යොදන බලපෑමකට අපි කියනවා මොකක් කියලාද? බලය. බලය. right. 14. ගතික ඉරියව්වක් නොවන්නේ. ගතිකය කියන්නේ මොකද්ද? වෙනස් වෙනවා. දැන් අපි දන්නවා ගතික ඉරියව් තියෙනවා ස්ථිතික ඉරියව් තියෙනවා. නේද? ගතික ඉරියව් තියෙනවා ස්ථිතික ඉරියව් තියෙනවා. ගතිකය කියන්නේ මොකද වෙන්නේ? වෙනස් වෙනවා. ගතිකය කියන්නේ වෙනස් වෙනවා. ස්ථිතිකය කියන්නේ ස්ථිරයි. හරි. ගතිකය කියන්නේ වෙනස් වෙනවා. ස්ථිතිකය කියන්නේ ස්ථිරයි. ගතික ඉරියව්වක් නොවන්නේ වෙනස් වෙන්නේ නැති ඉරියව්වක් ළමයි කියන්නේ. ඇවිදීම, දිවීම, පැනීම, ඉඳ ගැනීම. හරි. ඇවිදීම, දිවීම, පැනීම, ඉඳ ගැනීම. මොකද්ද ළමයි එතකොට? ඇවිදීම, දිවීම, පැනීම, ඉඳ ගැනීම. මොකද්ද පුතේ? ගතික ඉරියව්වක් නොවන්නේ. ගතික ඉරියව්වක් නොවන්නේ. එහෙනම් ඉක්මනින් වෙනස් වෙනවද? වෙනස් වෙන්නේ නැහැ. අන්න එයා පුතේ පිළිතුර ගන්නවා. මොකද්ද? 4 වෙනි පිළිතුර ඉඳ ගැනීම. right. 15. පහත දැක්වෙන්නේ කිසියම් බරක් පහළ සිට ඉහළට එසවීම හා ඉහළ සිට පහළට ගෙනීම දැක්වෙන රූප සටහන් කිහිපයකි. ඒ අතුරින් නිවැරදි ඉරියව් දැක්වෙන රූප සටහන් වන්නේ කියලා අපිට ABCD කියලා රූප සටහන් 4ක් දීලා තියෙනවා. හරි. අංක 1 ළමයි A හා C කියලා කියනවා. අංක 2 A හා D කියලා කියනවා පුතේ. අංක 3 කියනවා B හා C කියලා. අංක 4 කියනවා B සහ D කියලා. හරි. B සහ D කියලා අපිට කියනවා. එතකොට මෙතන කියන්නේ පුතේ කිසියම් බරක් තියනවලු. කිසියම් බරක් පුතේ යම් කිසි බරක් පහළ ඉඳලා ඉහළට ඔසවද්දී ඉහළ ඉඳලා ළමයි පහළට ගෙනෙද්දී දැක්වෙන රූප සටහන් කිහිපයක්. නම් අපි බලන්න ඕනේ බරක් පහළ සිට ඉහළට ගන්නවා. එහෙනම් පුතේ අපිට ගන්න පුළුවන් B. ඊට පස්සේ ළමයි ඉහළ සිට පහළට ගෙනීම දක්වා. මොකද ළමයි? D. B සහ D. right. 16. දෙයක් දෙපසින් තබා සිටගෙන සිටින පුද්ගලයෙකු දෙයක් ඉහළට එසවූ විට ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම පහළයයි ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම ඉහළයයි ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම වෙනස් නොවේ නිවැරදි නිගමනයක් ලබා දිය නොහැක. සිරුරේ බර ක්‍රියා කරන ලක්ෂණ තමයි පුතේ මොකද්ද?
ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ. සිරුරේ සම්පූර්ණ බර ක්‍රියා කරන ලක්ෂ්‍ය තමයි ගුරුත්ව කේන්ද්‍රය. එහෙනම් ළමයි අපිට කියනවා මේ ප්‍රශ්නෙන් right මේ ප්‍රශ්නේ ළමයි අපිට කියනවා බලන්න ප්‍රශ්නය දෙයක් දෙපසින් තබා සිටින පුද්ගලයෙකු දෙයක් ඉහළට ඔසවාදී පුතේ මොකද වෙන්නේ? ගුරුත්ව කේන්ද්‍රයේ මට්ටම ළමයි මොකද වෙන්නේ? ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම ඉහළ යනවා. ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම ඉහළ යනවා. තේරුණාද? ඉහළ යනවා. right. තේරුණා නේද? 17. මල්ල ක්‍රීඩා වර්ගීකරණය. ජවන හා පිටිය right. ඊට පස්සේ පුතේ අංක දෙක ඉස්තනක් දීලා තියෙනවා අපිට බ්ලැන්ක් එකක් දීලා තියෙනවා. 3 මාර්ග දාවන 4 රටහා දිවීම 5 කඳු දෙවීම. හරි 5 කඳු දෙවීම. right. එතන මේ විදිහට අපි දීලා තියෙනවා. හරි. එහෙනම් ළමයි ජවන හා පිටිය තියෙනවා. හරි. මාර්ග දාවන තරඟ දීලා තියෙනවා. රටහරහා දිවීම තියෙනවා. කඳු දෙවීම තියෙනවා. එහෙනම් පුතේ දෙවෙනි ඉස්සෙල්ලාම එන්න ඕනේ මොකද්ද? ප්‍රයාම තරඟ පංච ප්‍රයාම දස ප්‍රයාම නේද සප්ත ප්‍රයාම අන්න ප්‍රයාම තරඟ. එහෙනම් පුතේ අපිට ගන්න පුළුවන් දෙවෙනි ස්ථාන ළමයි පිළිතුර ප්‍රයාම තරඟ ප්‍රයාම තරඟ ප්‍රයාම තරඟ 18. ඉහත රූප සටහනෙන් දැක්වෙන්නේ දුරපැනීමේ ඉසව්වය තුම්පින් ඉසව්වය ධාවන පියවරක අවස්ථාවය ධාවන අභ්‍යාසයක්ය. ළමයි මේ රූප සටහනෙන් දැක්වෙන්නේ මොකද්ද? මේ රූප සටහනේ අපිට දක්වන්නේ මොකද්ද ළමයි? ධාවන පියවරක අවස්ථා. ධාවන පියවරක අවස්ථා. right. හරි. ධාවන පියවරක අවස්ථා පුතේ. 19ට යමු ළමයි. 19 වෙනි ප්‍රශ්නයට යමු. right. 19 වෙනි ප්‍රශ්නය. කුදු ආරම්භය සඳහා විධාන තුනකි. A. B කියන පුතේ කුදු ආරම්භය වෙන් අවස්ථාවේදී වේන් අවස්ථාවේදී ධාවනය ආරම්භ කරයි. C කියන පුතේ ධාවන තරඟ ආරම්භයේදී ආරම්භක රේඛාව ස්පර්ශ කළ නොහැකිය. ආරම්භක රේඛාව ස්පර්ශ කළ නොහැකිය. හරි. හරි. ප්‍රශ්න බලමු ළමයි. A B C කියලා පුතේ ප්‍රකාශ තුනක් තියෙනවා. නේද? කුදු ආරම්භය සඳහා විධාන තුනක් තියෙනවා ළමයි. කුදු ආරම්භයේ වේන් අවස්ථාවේදී ධාවනය ආරම්භ කරනවලු. ධාවන තරඟ ආරම්භයේදී ආරම්භක රේඛාව ස්පර්ශ කරන්න බැහැලු. එහෙනම් පුතේ අපි දන්නවා අපි දන්න දෙයක් තමයි ළමයි. හරි. අපි දන්න දෙයක් තමයි පුතේ කුදු ආරම්භය සඳහා විධාන තුනක් තියෙනවා. දැන් කුදු ආරම්භය තියෙනවා. හිටියරම තියෙනවා. එහෙනම් අපි කුදු ආරම්භය සඳහා විධාන තුනයි. ඒ ප්‍රකාශය නිවැරදිද නැද්ද? නිවැරදි. හරි. කුදු ආරම්භයේ වේන් අවස්ථාවේදී ධාවනය ආරම්භ කරන්නේ නැහැ. අන්න ළමයි එහෙනම් අපි ගන්නවා C අවස්ථාව. ධාවන තරඟ ආරම්භයේදී ආරම්භක රේඛාව ස්පර්ශ කළ නොහැකි. නිවැරදි ප්‍රකාශය. ගන්න පුතේ අපි ගන්නවා A සහ C කියන ප්‍රකාශයන් දෙකම මොකද ළමයි වෙන්නේ? නිවැරදි. A සහ C කියන ප්‍රකාශයන් දෙකම නිවැරදි. 19ට අංක 1 පුතේ 20. හරි. 20 ගන්න ළමයි. ඉහත රූප සටහනේ දැක්වෙන්නේ යගුලිය දැමීම ඉසව්වට සහභාගී වූ තරඟකරුවෙකු ඒ අගොලි වැරදි පතිත වීම වන්නේ කියලා පුතේ අපෙන් අහනවා. හරි. මේ දීලා තියෙන පතිත වීම අතුරින් නිවැරදි පතිත වීම හෝ වීම වන්නේ කුමක්ද කියලා අපෙන් අහනවා. හරි. 20 වෙනි ප්‍රශ්නේ. හරි. දැන් අපි බැලුවොත් ළමයි මේ රූප සටහන බැලුවොත් ළමයි අපිට පේනවා මේ රේඛාව ස්පර්ශ වෙලා තමයි નિયમિત පරාසයට එහයින් ගිහින් තමයි රේඛාව ආසන්නයේ තමයි මේ පතිතවීම දෙකම සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි මෙතන C පතිතවීම මොකද වෙලා තියෙන්නේ? નિયમિત පරාසය තුල નિયમિત ක්‍රීඩා පිටිය තුල નિયમિત පරාසය තුල මෙනුම් කරන ලද નિયમિત පරාසය තුල පතිත වෙලා තියෙන්නේ. අන්න පුතේ අපි කියනවා නිවැරදි පතිතවීම තියෙන්නේ C ගේ විතරයි. C පමණයි. C පමණයි. හරි. 21 අවශ්‍ය නම් ඉදිරිපස හෝ පිටුපස එක් අංකයක් පමණක් පැලඳ තරඟ කළ හැකි මලල ක්‍රීඩා ඉසව්වක් වන්නේ. අන්න ළමයි සුවිශේෂී දෙයක් නේද? අන්න සුවිශේෂී දෙයක් අපිට කියනවා. මොකද ළමයි කියන්නේ අපිට? අවශ්‍ය නම් ඉදිරිපස හෝ පිටුපස එක් අංකයක් පමණක් පැලඳ තරඟ කළ හැකි මලල ක්‍රීඩා ඉසව්වක් වන්නේ. මොකද පුතේ? කරුණු පැනීම, එයාගුලී දැමීම, දුර පැනීම, උස පැනීම. මොකද ළමයි? උස පැනීම. හරි. උස පැනීම. උස පැනීම. 22 මලල ක්‍රීඩාවේදී භාවිතා වන සම්මත ධාවන පතයක දුර ප්‍රමාණය මීටර් 400ක් විය යුතු අතර අවම මන්තීරු ගණන 8ක් විය යුතුය.
එහි එක් ධාවන මන්තිරුවක පළල විය යුත්තේ. අපිට කියනවා පුතේ මල්ල ක්‍රීඩාවේදී භාවිත වෙන සම්මත ධාවන පතයක දුර ප්‍රමාණය මීටර් 400ක් විය යුතුයිලු. අවම මන්තිරු ගන්න 8ක් විය යුතුයි. එහෙනම් පුතේ එක ධාවන මන්තිරුවක පළල. හරි. එක මන්තිරුවක පළල ළමයි අහන්නේ අපි. එතකොට පුතේ පළල කීයක් එන්න ඕනද? පළල කීයක් එන්න ඕනද පුතේ? පළල කීයක් එන්න ඕනද? මීටර් 1.22. හරි. මීටර් 1.22. හරි. 23 ලම්. සිරුරේ සමබරතාවය සඳහා ඉවහල් වන සාධකයක්. ආධාර පතුල ශක්තිමත් වීම, ආධාර පතුල නම්‍යශීලී වීම, ආධාරක පතුල විශාල වීම, ආධාරක පතුල සුමට වීම. හරි සරල ප්‍රශ්නයක් පුතේ. අපි දන්න උත්තරේ සිරුරේ සමබරතාවය පුතේ වැඩි කරගන්න අපිට පුළුවන් ආධාරක පතුල විශාල වෙන්න ළමයි. සිරුරේ සමබරතාවය, ශාරීරික සම්බරතාවය බැලන්ස් එක වැඩි කරගන්න පුළුවන්. අන්න එනම් පුතේ ඉවහල් වෙන සාධකය ආධාරක පතුල විශාල වීම. right පැහැදිලි? ආධාරක පතුල විශාල වීම. 24. හරි. 24 බලන්න ළමයි. 24. right. ඉක්මනින් බලමු. ගමන් කරන මාර්ගයේ ඒ ප්‍රකාශයෙන් ළමයි ගමන් කරන මාර්ගයේ මන්සලකුණු ආදිය නොයේදී. ගමන් කරන මාර්ගයේ මන්සලකුණු ආදිය නොයේදීම. B කියන අපදී මාලිමා භාවිතය හා සිතියම් භාවිතය පිළිබඳ අවබෝධය ලබා ගැනීම. C කියන අපදී සතුන්ගේ පාසටහන් නිවැරදි නිරීක්ෂණය කිරීමේදී හැකියාව ලබා ගැනීම. ඉහත කරුණු අතරින් පුතේ කැලෑ ගවේෂණයේදී සැලකිලිමත් විය යුතු සුවිශේෂී කරුණ හෝ කරුණු වන්නේ. හරි. තේරුණාද? හරි. ප්‍රශ්න බලන්න ළමයි අපි නැවත පාරක් කියවමු. ගමන් කරන මාර්ගයේ ළමයි මන්සලකුණු ආදිය නොයදෙනවලු. මාලිමා භාවිතය සහ සිතියම් භාවිතය පිළිබඳ අවබෝධයක් තිබිය යුතු නැද්ද පුතේ කැලෑ ගවේෂණයේදී? අනිවාර්යෙන් තිබිය යුතුයි. සතුන්ගේ පාසන අපිට නිරීක්ෂණය කරද්දී ඒවා නිරීක්ෂණය කළා මේ කුමන සත්වයන්ගේ පාසනද කියලා තේරුම් ගැනීම හැකියාව, වටහා ගැනීම හැකියාව තිබිය යුතුද නැද්ද පුතේ කැලෑ ගවේෂණයේදී? අනිවාර්යෙන් තිබිය යුතුයි. අන්න එහෙනම් පුතේ ප්‍රධාන වශයෙන් සැලකිලිමත් යුතු කාරණා දෙක B සහ C. B සහ C. තේරුණා නේද? B සහ C. right. ඊළඟ පුතේ 25. 25 බලන්න. නවජ අවධිය ලෙස සලකනු ලබන වයස් සීමාව වන්නේ. නවජ අවධිය ලෙස සලකනු ලබන වයස් සීමාව වන්නේ. right. උත්තර දාන බලන්න chat එකට. right. 25 බලමු. අතීතයේදී right අතීතයේදී නිවැරදි ගමන් මාර්ගය සොයා ගැනීමට බහුල ලෙස ප්‍රයෝජනයට ගත් ක්‍රමයකි ප්‍රදීපාගාර භාවිතය, සංඥා සලකුණු භාවිතය, right සංඥා සලකුණු භාවිතය. ඊට පස්සේ පුතේ අපිට කියනවා මොකද්ද ළමයි? තරුපන්ති භාවිතය, අපෙන් අහන්නේ නවජ ලෙස සලකනු ලබන වයස් සීමාව. දැන් ළමයි පූර්ව ප්‍රසවාදී කියන්නේ මව් කුස තුල. නවජ අවධිය කියන්නේ ළමයි උපදින දින කීයක්ද?
දින 28ක් දක්වා කාල සීමාව. ලදරු අවදි කියන ළමයි උපදින වයස අවුරුදු 1 දක්වා කාල සීමාව. හරි. පෙර ළමාවි කියන ළමයි වයස අවුරුදු 1 ඉඳන් අවුරුදු 5ක් දක්වා කාල සීමාව. පසු ළමාවි කියන්නේ වයස අවුරුදු 6 සිට අවුරුදු 10 දක්වා කාල සීමාව. තේරුණාද? right. මේ ප්‍රශ්න අපිට පොඩ්ඩක් හදා ගන්න. පළවෙනි ආන්සර් එක අයින් කරලා දැන් ලියන්න ළමයි උපතේ සිට දින 28ක් දක්වා. උපතේ සිට දින 28ක් දක්වා නැත්නම් අපිට එතන හදා ගන්න පුළුවන්. නැත්නම් අපිට පුළුවන් කළා ලදරු අවදි කියලා දාගන්න. උපතේ සිට වයසේ සිට දින 28ක් දක්වා කාල සීමාව. ඒක පුතේ කවුරු හරි කරෙක්ට් කරගත්ත ළමයි කෙනා පොඩ්ඩක් මට කියන්න. කරෙක්ට් කරගත්ත ළමයි කෙනා පොඩ්ඩක් කියන්න. වෙනස් කරගත්ත ළමයි කෙනා. කවුරුත් වෙනස් කරගත්තේ නැද්ද ඒක? නැද්ද ළමයි? right. හරි. එතකොට අපි යනවා ඊළඟ කොටසට. හරි. අපි යනවා ඊළඟ කොටසට 27 වෙනි ප්‍රශ්නෙට. හරි. 27 වෙනි ප්‍රශ්නය. යහපත් මානසික තත්වයන් පවත්වා ගැනීම, සතුටින් සිටීම, සැහැල්ලුවෙන් සිටීම, ඵලදායී සමාජ සම්බන්ධතාව පවත්වා ගැනීම. හරි. 27 වෙනි ප්‍රශ්නය ළමයි බලන්න. 27 වෙනි ප්‍රශ්නය. යහපත් මානසික තත්වයක් පවත්වා ගන්න ළමයි සතුටින් සිටීම, සැහැල්ලුවෙන් සිටීම නේද? right. ඊට පස්සේ සැහැල්ලුවෙන් සිටීම, ඵලදායී සමාජ සම්බන්ධතාව පවත්වා ගැනීම. හරි. ඉහත සඳහන් මනෝ සමාජීය අවශ්‍යතා වඩාත් හොඳින් සපුරාලීම පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු ජීවිත අවධිය වන්නේ. හරි. උත්තර කීපයක් ළමයි තරුණ අවධිය, ලදරු අවධිය, නවයවුන් අවධිය, right. නවයවුන් අවධිය, පුර ප්‍රසව අවධිය. මොන අවධියද ළමයි අපි වැඩි වශයෙන් යහපත් මානසික තත්ත්වයක් පවත්වා ගන්න, සතුටින් ඉන්න ඕන, සැහැල්ලුවෙන් ඉන්න ඕන, ඵලදායී සම්බන්ධතාව පවත්වා ගන්න ඕනේ. මෙන්න මේ මනෝ සමාජීය අවශ්‍යතා ළමයි වඩා හොඳින් සපුරාලා ගන්න ඕනේ. පුතේ මට කියන්න. තරුණ අවධියද, ලදරු අවධියද, නවයවුන් අවධියද, పూర్ව ප්‍රසව අවධියද? කියමු ළමයි. ආසදාන් chat එකේ. ඔව් పూర్ව ප්‍රසව අවධිය. හරි. పూర్ව ප්‍රසව අවධිය. හරි. 28 ළමයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්වචනයට අනුව සෞඛ්‍ය ප්‍රවර්ධනය කියන්නේ අංක කියන ළමයි සෞඛ්‍යයට බලපාන සාධක තමාගේ පාලනයට ගැනීම මගින් තම සෞඛ්‍ය තත්ත්වය දියුණු කර ගැනීමට හැකියාව ලබා දීම. දෙකෙන් කියන අපතේ කායික මානසික සමාජීය ආධ්‍යාත්මික වශයෙන් පුද්ගලයෙකු ලබන යහපැවැත්ම. 3 කියන ළමයි සෞඛ්‍ය සේවා ලබා ගැනීම සහ සංවිධානය කර ගැනීම. 4 කියන ළමයි සෞඛ්‍යයට හිතකර ප්‍රතිපත්ති සැකසීම. එන ළමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්වචනය මොකද්ද? සෞඛ්‍ය ප්‍රවර්ධනය සම්බන්ධයි. සෞඛ්‍ය ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෙනාපු නිර්වචනය මොකක්ද? හරි. ගෙනාපු නිර්වචනය මොකක්ද තමයි පුතේ අහන්නේ අපි. හරි. අදහස් 4ක් තියෙනවා. කියන ළමයි සෞඛ්‍යයට බලපාන සාධක තමාගේ පාලනයට ගැනීම මගින් තමා සෞඛ්‍ය තත්ත්වය දියුණු කර ගැනීමට හැකියාව ලබා දීම. හරි. කායික මානසික සමාජීය ආධ්‍යාත්මික වශයෙන් පුද්ගලයෙකු ලබන යහපැවැත්ම. හරි. ළමයි පූර්ණ සෞඛ්‍යනේ නේද? සෞඛ්‍ය සේවා ලබා ගැනීම සංවිධානය කර ගැනීම. සෞඛ්‍ය හිතකර ප්‍රතිපත්ති සැකසීම. එහෙනම් පුතේ ලෝක සෞඛ්‍ය සංවිධානය කියවලම නිර්වචනය කරා වුණු සෞඛ්‍ය ප්‍රවර්ධන සම්බන්ධව ඔවුන් කියපු දේ සෞඛ්‍යයට බලපාන සාධක තමන්ගේ පාලනයට නතු කර ගනිමින් තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු කර ගන්න එකට යහපත් කර ගන්න එකට හැකියාව ලබා දෙනවා. සෞඛ්‍ය ප්‍රවර්ධනය කියන කාරණය කී ප්‍රශ්නෙට කෝප වෙනවා. හරි. උදේකලාව සිටීමේ කැමැති සෞඛ්‍ය පුරුදු අනුගමනය කරනවා. මෙතුන් ඉගෙනීමට දක්ෂයි, උසට සරණ බරක් තියෙනවා, පාසල තුල ජනප්‍රියයි, කමනි
ඉගෙනීමට දක්ෂය ක්‍රීඩාවලදී දක්ෂතාව දක්වනවා සිසුන් සහ ගුරු භවතුන් අතර ජනප්‍රියයි පළතුරු සෛල වල ආහාර ගැනීමට ප්‍රිය කරයි මේ තිදෙනා අතුරින් කායික සෞඛ්‍ය වඩාත් යහපත්යයි සිටිය හැකි දරුවා හෝ දරුවන් වන්නේ මොන සෞඛ්‍යද පුතේ කායික සෞඛ්‍ය අන්න ඉතාලම හොඳින් මතක තියාගන්න අන්න ටර්නින් පොයින්ට් එකේ ප්‍රශ්නේ කායික සෞඛ්‍ය අහන්න ළමයි හරි කායික සෞඛ්‍ය සම්බන්ධයෙන් අහන්න හරි දැන් කායික සෞඛ්‍ය වුණ ළමයි කායික වශයෙන් ශක්තිමත් විය යුතුයි නේද ඉගෙනීමට දක්ෂයි ළමයි විරාජ් හරි ඉක්මනින් කෝප වෙනවලු උදේකලාව සිටීමට කැමති ඉක්මනින් කෝපෙන් බදා වෙන්නේ නැහැ ඒක මානසික සෞඛ්‍ය ආශ්‍රිත ප්‍රශ්නයක් හරි උදේකලාව සිටීමට කැමති සෞඛ්‍ය පුරුදු අනුගමනය කරනවා නම් පුතේ කායික වශයෙන් ඔහු යහපත් නැද්ද සෞඛ්‍ය පුරුදු අනුගමනය කරනවා නම් යහපත් අන විරාජ් ගන්න පුළුවන් රයිට් මෙතුන් ගතව ළමයි ඉගෙනීමට දක්ෂයි උසට සරලන බරක් නැහැ අන්න පුතේ කායික වශයෙන් මොකද යහපත්ද අයහපත් පාසල තුල ජනප්‍රිය ළමයි අන්න ඔහු සමාජීය වශයෙන් ජනප්‍රියත්වයක් උසුලනවා හැබැයි කමනිගත පුතේ ඉගෙනීමට දක්ෂයි ක්‍රීඩාවලදී දක්ෂතාව දක්වන පුතේ අනිවාර්යෙන් කායික වශයෙන් ඔහු යහපත් යහපත් හරි සිසුන් සහ ගුරු භවතුන් අතර ජනප්‍රියයි පළතුරු සහ එළවලු ආහාර ගන්න ප්‍රිය කරනවා නමුත් අපි පිළිතුරු ගන්න වෙනම් හරි සරලයි විරාජ් සහ කමනි හරි විරාජ් සහ කමනි හරි නේද 30 මානසික සෞඛ්‍යයේ වර්ධනයක් අවශ්‍ය වේ යයි සිටිය හැකි දරුවා හෝ දරුවන් වන්නේ කමනි මෙතුන් විරාජ් හා මෙතුන් කාටද ළමයි මානසික සෞඛ්‍ය එකලාව සිටීම උදේකලාවට ප්‍රිය කරනවා ඉක්මනින් කෝප වෙන ළමයි මානසික අනින වර්ධනය කරගත්තොත් ඒ විරාජ් හරි 31 එimhe සංශ්ලේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙන ළමයි මොන ප්‍රජනක පද්ධති ආශ්‍රිතවද right ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තුල හරි ආහාර ජීර්ණ පද්ධතිය හා සම්බන්ධ රෝග පමණක් දැක්කෙන පිළිතුරු කාණ්ඩය වන්නේ පාචනයේ ක්ෂය රෝගයේ උණු සම්නිපාතය දෙක දියවැඩිය අධික රුධිර පීඩනයේ අර්ශස් තුන ගෑස්ට්‍රයිටිස් ගලනාලය පිළිකා සිරෝසිස් හතර දියවැඩිය අංශ භාගයේ සම්ප්‍රතිශාව ආහාර ජීර්ණ පද්ධති සම්බන්ධ රෝග පමණක් දැක්කෙන පිළිතුරු කාණ්ඩය කියලා අපෙන් අහනවා එතන මම ගන්න පුළුවන් මෙතෙන්දී අපිට මොකක්ද ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව අපි ගන්න පුළුවන් ළමයි සවුන්ඩ් එක ක්ලියර් නැද්ද කියන්නේ right එතකොට ළමයි දැන් පොඩ්ඩක් කියන්න මං කියන උදේ ඇහෙනවද කියලා right පැහැදිලි නේද right හරි ආහාර ජීර්ණ පද්ධතිය සහ සම්බන්ධ රෝග පමණක් දැක්වෙන පිළිතුර කාණ්ඩය වන්නේ කියලා අපෙන් අහන්නේ පාචනයේ ක්ෂය රෝගී උණ සන්නිපාතය අංකික අංක 2 දියවැඩියාව අධික රුධිර පීඩනයේ අර්ශස් 3 ගෑස්ට්‍රයිටිස් කලනාලය පිළිකා සිරෝසිස් 4 දියවැඩියාව අංශ භාගයේ සම්ප්‍රතිශාව දැන් ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත පමණක් ඇති වෙන රෝග ප්‍රතිපෙන් අහන්නේ ගෑස්ට්‍රයිටිස් ළමයි ගන්න පුළුවන් කලනාලය පිළිකා ගන්න පුළුවන් සහ සිරෝසිස් කියන රෝග ටික ගන්න පුළුවන් එතකොට අංක තුන්වෙනි ප්‍රශ්නේ ළමයි. හරි 33 වෙනි ප්‍රශ්න බලන්න ඉක්මනින්ම ශරීරයේ රුධිර පීඩනය පාලනය කිරීම ඉහත කාර්යයන් ඉටු කරන ඉන්ද්‍රිය පද්ධතිය වන්නේ බහිස්රාව්‍ය පද්ධතිය රුධිර සංසරණ පද්ධතිය ශ්වසන පද්ධතිය ආහාර ජීර්ණ පද්ධතිය මේ පද්ධති සම්බන්ධයෙන් මම කලින් සෙමිනාර්ස් එකක් කරා. හරි. ඒතර අම්ලද්‍රව්‍ය බැහැර කරමින් ළමයි ශරීරයේ සමතුලිතව රැක ගන්නවලු. රතු රුධිර අණු නිෂ්පාදනයට අවශ්‍ය හෝමෝන් නිෂ්පාදනය කරනවලු. ශරීරයේ රුධිර පීඩනය පාලනය කරනවලු. එහෙනම් ළමයි මොන පද්ධතිය ගැනද මේ සාකච්ඡා කරන්නේ? එහෙනම් මේ මොන පද්ධතියද අපිට කියන්නේ? මොන පද්ධතිය ළමයි එහෙනම්? අපතරාගේ බැහැර කරමින් ශරීරයේ සමතුලිත බව රැක ගන්නවා. හරි. රතු රුධිර නිෂ්පාදන අවශ්‍ය හෝමෝන් නිෂ්පාදනය කරනවා. ශරීරයේ රුධිර පීඩනය පාලනය කරනවා. right. උදේ ඇහෙන්නේ නැද්ද මාව? ඇහෙන්නේ නැද්ද ළමයි?
right ඉස්සෙල්ලා පුතේලා සාකච්ඡා ප්‍රශ්න ඇහුණා නේද සමහර ළමයින්ට ඇහුන්නේ නැහැ කියනවා right බලන්න පුතේ 34 වෙනි ප්‍රශ්නේ වොලිබෝල් ක්‍රීඩාවේ ආදේශික ක්‍රීඩකයින් යනු වොලිබෝල් ක්‍රීඩාවේ ආදේශික ක්‍රීඩකයින් යනු අංකික පෙළ ගැසීමේ පාත්‍රය ඇති ක්‍රීඩකයින් අංක 2 ලිබ් ක්‍රීඩකයා ඇතුළු right පුතේ බලන්න පෙළ ගැසීමේ පාත්‍රය ඇති ක්‍රීඩකයින් ලිබරෝ ක්‍රීඩකයා ඇතුළු පෙළ ගැසීමේ පාත්‍රය ඇති ක්‍රීඩකයින් ලිබරෝ ක්‍රීඩකයා හැර පෙළ ගැසීමේ පාත්‍රය නොමැති ක්‍රීඩකයින් කණ්ඩායමෙහි සියලුම ක්‍රීඩකයින් එන ළමයි වොලිබෝල් ක්‍රීඩාවේ ආදේශ ක්‍රීඩකයින් කියන්නේ කවුද අපි සරලව වොලිබෝල් ක්‍රීඩකයින් කියලා අපි දන්නව වෙනම කොටසක් ඉන්නවා එහෙනම් ළමයි වොලිබෝල් ක්‍රීඩාවේ ආදේශ ක්‍රීඩකයින් කියන්නේ ලිබරෝ ක්‍රීඩකයා හැර පුතේ පෙළ ගැසීමේ පාත්‍රේ නොමැති ක්‍රීඩකයින් තමයි අපි කියන්නේ කවුද ආදේශක ක්‍රීඩකයින් හරි සල ආදේශක විදිහට ගන්න හරි නෙට්බෝල් ක්‍රීඩා තරගයක් සඳහා එක් කණ්ඩායමකට ඇතුළත් විය යුතු අවම ක්‍රීඩක සංඛ්‍යාව නෙට්බෝල් කරන ළමයි ඉන්නව වෙන්න පුළුවන් හරි එහෙනම් පුතේ නෙට්බෝල් ක්‍රීඩා තරගයක් සඳහා එක් කණ්ඩායමකට ඇතුළත් විය යුතු අවම ක්‍රීඩක සංඛ්‍යාව කියලා අපෙන් අහනවා හරි අවම ක්‍රීඩක සංඛ්‍යාව කියලා අපෙන් අහනවා තොර පුතේ අපිට පිළිතුර ගන්න පුළුවන් මෙතනදී 35ට හරි කීයද 7යිද 6යිද 5යිද 4යිද ළම කීයද එක් කණ්ඩායමකට ක්‍රීඩකයෝ දෙනෙක්ද 5 දෙනෙක් ඉන්නවා හරි 5 දෙනෙක් ඉන්නවා හරි ඊට පස්සේ 36ට ගියාම ළමයි පාපන්දු ක්‍රීඩාවේදී පන්දු අතින් ඇල්ලීම සිදු කළ හැක්කේ ගෝල් රකින්නාට කණ්ඩායමේ සියල්ලන්ටම කණ්ඩායමේ නායකයාට කිසියෙකුට සිදු කළ නොහැකිලු පාපන්දු ක්‍රීඩාවේදී ළමයි පන්දු අතින් ඇල්ලීම සිදු කරන්න පුළුවන් කාටද ළමයි හරි සරල ප්‍රශ්නයක් පන්දු අතින් ඇල්ලීමේ හැකියාව තියෙන ගෝල් රකින්නාට පමණයි නේද 37 ප්‍රථමාධාර ලබා දීම අරමුණක් නොවන්නේ ජීවිතේ බේරා ගැනීම ප්‍රථමාධාර පිළිබඳ දැනුම ලබා දීම තත්ත්වයේ බරපතල නොවන වග බලා ගැනීම සුවය ලබා ගැනීමට උපකාරී වීම ප්‍රථමාධාර ළමයි ලබා දීමේ අපි කියන ෆස්ට් ඒඩ් නේද ප්‍රථමාධාර ලබා දීමේ අරමුණක් නොවන්නේ ප්‍රථමාධාර ලබා දීමේ අරමුණක් නොවන්නේ කියලා මම අපෙන් අහන්නේ හරි එහෙනම් පුතේ ප්‍රථමාධාර ලබා දීමේ අරමුණක් නොවන්නේ මොකද්ද ප්‍රථමාධාර පිළිබඳ දැනුම ලබා දීම අන්න පුතේ අරමුණක් නෙවෙයි ඒක ප්‍රථමාධාර ලබා දීම අරමුණක් නෙවෙයි අන්නේ කියන කාරණය ජීවිතේ බේරා ගැනීම කාරණුණක් තත්ත්වයේ බරපතල නොවෙන්න වග බලා ගැනීම කාරණුණක් සුවය ලබන්න උපකාරී වීමත් ඒ කාරණුණක් ෆස්ට් ඒඩ් වල හරි ප්‍රථමාධාරව පැහැදිලිද රයිට් 38 පුතේ ප්‍රථමාධාර ලබා දීම සඳහා අනුගමනය කරනු ලබන ප්‍රයිසස් ක්‍රමවේදයට ඒ කියන්නේ අපි දන්නවා පුතේ ප්‍රථමාධාර ක්‍රමයක් තියෙනවා ප්‍රයිසස් ඒ ප්‍රයිසස් ක්‍රමවේදයට අනුව P අක්ෂරයේ අර්ථය වෙන්නේ මම ඉදා දුන්නා PRICES කියන අක්ෂර වල තියෙන තේරුම මොනවද කියලා හරි මේ ප්‍රයිසස් කියන ක්‍රමවේදයට අපිට P අක්ෂරයේ අර්ථය වන්නේ මොකක්ද කියලා අපෙන් අහනවා හරි P අක්ෂරයේ අර්ථය මොකක්ද කියලා අපෙන් අහනවා හරි P අක්ෂරයේ අර්ථය මොකක්ද කියලා අපෙන් අහනවා පිළිතුරු හතරක් තියෙනවා හරි පිළිතුරු හතරක් තියෙනවා අනතුරු සිදු ශරීර කොටස් ආරක්ෂා කිරීම අනතුරු සිදු ස්ථාන විවේක ලබා දීම හරි අනතුරු සිදු වූ ස්ථානයේ පීඩනයක් යෙදීම අනතුරු සිදු වූ ස්ථානයේ ඔසවා තැබීම ප්‍රථමාධාර ලබා දීම සඳහා අනුගමනය කරන ප්‍රයිසස් ක්‍රමවේද අනුව P අක්ෂරයෙන් පුතේ සනාත වෙන්නේ අර්ථය වෙන්නේ තේරුම වෙන්නේ මොකද ළමයි මොකක්ද තේරුම වෙන්නේ එතකොට අනතුරු සිදු වූ ස්ථානයේ ඔසවා තැබීම අනතුරු සිදු වූ ස්ථානයේ ඔසවා තැබීම හරි 38ත් හරි 39 නූතන ඔලිම්පික් යුගය ආරම්භ කිරීමට පුරෝගාමියා වූයේ පුරෝගාමී වුණේ කවුද ළමයි පියරේද කුබර්ටින් සාමිවරයා පියරේද කුබර්ටින් සාමිවරයා පියරේද කුබර්ටින් සාමිවරයා 40 2019 ළම කුසලාන ක්‍රිකට් තරඟාවලිය සත්කාරක රට කවුද ළමයි සත්කාරක රට 2019 වර්ල්ඩ් කප් එකේ 2019 ළමයි වර්ල්ඩ් කප් එකේ සත්කාරක රට වෙන්නේ කවුද සත්කාරක රට එංගලන්තය ඉංග්ලන්ඩ් ඒ වගේම පුතේ අපි දන්නවා 2019 ලෝක ශූරණේ කවුද ඒත් ඉංග්ලන්ඩ් එංගලන්තය තමයි කප් එක ගත්තේ වර්ල්ඩ් කප් එක ගත්තේ හරි අපි යමු පුතේ දෙවෙනි කොටස රයිට්
right ඊට පස්සේ කියනවා අපිට පාසලක් තුල හරි පාසලක් තුල නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක් සංවිධානය කිරීම තුළින් සිසුන්ගේ ජීවිතවලට බොහෝ අත්දැකීම් ලබා ගත හැකි වන බව කුරුරැසීමේදී සඳුන්ගිර විද්‍යාලයේ විදුහල්පතිතුමා ප්‍රකාශ කරන ලදී. හරි. එය මගින් දරුවන් තුළ පූර්ණ සෞඛ්‍ය තත්ත්වයක් ඇති කළ හැකි බවත් මේ සඳහා ප්‍රාථමික අංශයේ සිසුන්ටද සහභාගී වීමට අවස්ථාවක් ලබා දිය යුතුයයි දන්වා සිටින ලදී. වොලිබෝල් නෙට්බෝල් වැනි සංවිධානාත්මක මල්ල ක්‍රීඩා ඉසව්ද මේ සඳහා අතුලත් කර යුතු අතර තරඟ පවත්වන දිනවල සිසුන් සඳහා දිනපතා උදෑසන කොළකැඳ වීදුරක් ලබා දිය යුතු බවක් දක්වන ලදී. ආචාර පෙරපාලිය සහ සරම සංදර්ශනයද මෙයට ඇතුළත් විය යුතු බව ගුරු බෞතුන්ගේ අදහස විය. අංකිකෙන් පුතේ අපෙන් අහනවා දරුවන් තුළ සංවර්ධනය විය යුතු පූර්ණ සෞඛ්‍ය රැත් ශේෂ්ත්‍ර දෙකක් සඳහන් කරන්න. මොනම ශේෂ්ත්‍ර කියන්න කායික ශේෂ්ත්‍ර වෙන්න පුළුවන්, ශේෂ්ත්‍ර වෙන්න පුළුවන්, සමාජීය ශේෂ්ත්‍ර, අධ්‍යාත්ම. හරි. ඔය ශේෂ්ත්‍ර හතරම ලියන්න පුළුවන්. හරි. කායික, මානසික, සමාජීය, ආධ්‍යාත්මික ඔය ශේෂ්ත්‍ර ලියා ගන්න. හරි. ප්‍රශ්නයක් නැහැ. කායික, මානසික, සමාජීය ශේෂ්ත්‍ර දෙකක් අපිට ලියන්න කියන්නේ මෙතනදී. හරි. අංක 2. අංක 2කින් අපිට කියනවා. හරි. අංක 2කින් අපිට කියනවා. පාසලක ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන සිසුන් අයත් වන ජීවනාවධිය. ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන ළමයි අයත් වෙන්නේ මොන කාණ්ඩයටද? ප්‍රාථමික අංශේ නම් පසු ළමාවිය. පසු ළමාවිය කියපුදේ වයස අවුරුදු 6 ඉඳන් අවුරුදු 10 දක්වා නේද? ප්‍රාථමික අංශය. එහෙනම් අපි ගන්නවා පසු ළමාවිය. හරි. පසු ළමාවිය. අංක 3. ක්‍රීඩා කටයුතුවලට සහභාගී වීමේදී මුහුණ දීමට සිදුවිය හැකි ක්‍රීඩා අනතුරු වලට බලපාන හේතු දෙකක් ලියා දක්වන්න කියනවා. බලපාන හේතු දෙකක් ලියා දක්වන්න කියනවා. එක හේතුවක් නිසි පරිදි වගේ හරි ඔන්න ඔය කියන කාරණා ගන්න පුළුවන්. පැහැදිලි? රයිට්. හරි. එන පුතේ 4 වෙනි ප්‍රශ්නය. ආචාර පෙළපාලියකදී අනුගමනය කරනු ලබන නිවැරදි සිට ගැනීමේ ඉරියව් දෙකක් සඳහන් කරන්න කියලා කියනවා. ආචාර පෙළපාලියක් තියෙද්දී පුතේ ආචාර පෙළපාලියකදී අනුගමනය කරනු ලබන නිවැරදි සිට ගැනීමේ ක්‍රම. නිවැරදි සිට ගැනීමේ ක්‍රම, නිවැරදි සිට ගැනීමේ ඉරියව් දෙකක්. නිවැරදි සිට ගැනීමේ ඉරියව් දෙකක් ලියන්න කියලා ළමයි. කොහොමද ලියන්නේ ඒතර අපි? පහසුවෙන් සිටීම, සීරුවෙන් සිටීම, සිත්සේ සිටීම ඔය ඉරියව් වලින් දෙකක් ලියන්න. පහසුවෙන්, සීරුවෙන් සිටීම, පහසුවෙන් සිටීම, සීරුවෙන් සිටීම, සිත්සේ සිටීම. ඔය තුනේ දෙකක් ලියුවොත් ලකුණු හම්බ වෙනවා. හරි? 5. නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක පවත්වනු ලබන ඡේදයේ සඳහන් නොවන වෙනත් සංවිධානාත්මක ක්‍රීඩා විශාල ප්‍රමාණයක් තියෙනවා. වෙනත් සංවිධානාත්මක ක්‍රීඩා මොනවද ළමයි? පාපන්දු, ක්‍රිකට්, එල්ලේ. හරි. මේ සියල්ලම ගන්න පුළුවන්. ලියන්න. පාපන්දු, ක්‍රිකට්, එල්ලේ සංවිධානාත්මක ක්‍රීඩා දෙකක් ලියන්න. ඡේදයේ පැරග්‍රාෆ් එකේ තියෙන ස්පෝර්ට්ස් වලට හැර. ඒව නැතුව. හරි. ඊළඟට 6 වෙනි ප්‍රශ්නේ. 6 වෙනි ප්‍රශ්නේ. හරි. මෙම නිවාසාන්තර ක්‍රීඩා උළෙලේදී පැවැත්වීමට නියමිතව ඇතැයි සිටිය හැකි තිරස් පැනීම් ඉසව්පති. දැන් අපි දන්නවා පුතේ පැනීම් ඉසව් වර්ග දෙකයිනේ. තිරස් සහ සිරස් පුතේ. එහෙනම් තිරස් පැනීම් ඉසව් දෙකක් ලියන්න කියනවා පුතේ අපි. තිරස් පැනීම් ඉසව් කියන්නේ පුතේ මොනවද? ලියන්න. දුර පැනීම, තුන්පින්ම. දුර පැනීම, තුන්පින්ම. පැහැදිලිද? දුර පැනීම, තුන්පින්ම. හරි නේද? right. ඊට පස්සේ පුතේ. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නය. ප්‍රථම ආධාර ලබා දෙන්නේ first aid කෙනෙක් ප්‍රථම ආධාර ලබා දෙනකු ලෙස ඔබට ක්‍රියා කිරීමට සිදුවහොත් ඔබ තුල තිබිය යුතු ගුණාංග දෙකක්. ඔබ තුල දැන් ඔබ පුතේ first aid දෙන කෙනෙක් නම් ප්‍රථම ආධාර ලබා දෙන්නෙක් නම් පුතේ ඔබට තියෙන ඕන ගුණාංග. එකක් තමයි පුතේ ඉවසිලිමත් බව කියන්නේ. ඉවසිලිවන්ත වෙන්න ඕන. right. ප්‍රථම ආධාර පිළිබඳ පුතේ Tamanට ඉතාම හොඳ දැනුමක් තියෙන්න ඕන. හරි. ක්‍රියාශීලී වෙන්න ඕන. තාම හොඳ දැනට සුදුසු තීක්ෂණ බුද්ධියක් තියෙන්න ඕන. පිළිකුල්
නොකිරීම තියෙන ප්‍රධානම දෙයක් පුතේ ප්‍රථමාධාර ලබා දෙන්න. පිළිකුල් නොකරන්න ඕන. පිළිකුල් නොකිරීම හරි තීක්ෂණ බුද්ධිය අපි ගොප ඊට පස්සේ කඩිසර බව රයිට් ප්‍රථමාධාර පිළිබඳ ෆස්ට් එයිඩ් සම්බන්ධයෙන් තමන්ට හොඳ නොලෙජ් එකක් තියෙන්න ඕනේ දැනුමක් තියෙන්න ඕනේ ඉවසිලිමත් වෙන්න ඕනේ ඉවසිලිවන්ත වෙන්න පැහැදිලිද රයිට් හරි එහෙනම් පුතේ ඊළඟ ප්‍රශ්නේ බලමු ඊළඟ ප්‍රශ්නේ නිවාසාන්තර ක්‍රීඩා තරඟ පැවැත්වෙන දිනවල කොලකැඳ වීදුරක් ලබා දීමෙන් සිසුන්ට අත්වන වාසි දෙකක් කොලකක් ලබා දීමෙන් පුතේ සිසුන්ට වාසි එකක් තමයි පුතේ මොකද වෙන්නේ එහරා එහරා පුතේ මොකද වෙන්නේ තම පෝෂ්‍යදායි